අතහැරිය ගමන් මොකද වෙන්නේ? ස්විච් එක දැන් ඕෆ් වෙනවා. මෙන්න මෙහෙම තද කරාම ඔන් වෙනවා. අතහැරියම ඕෆ් වෙනවා. පේනවනේ? මේ තහඩුව දුන්නක් වගේ තියෙන්නේ මේ තහඩුව මෙහෙම නැමු අත තිබ්බම පහත් වෙනවා. ප්‍රතිරෝධය අයින් කරා. ප්‍රතිරෝධය අයින් කරා. මේ නිකන් දැන් ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. ඒ ප්‍රතිරෝධය අයින් කළා පිටින් දැන් ප්‍රතිරෝධකය හරහා. ඔකින්ක 50ක් පාඩේ දෙන්න ඕන නම් දෙකට කපලා මේ ඉක්මනට භාගය ඉතර භාගය ගත්තොත් බලන්නේ කාටවත් නැතිලා යනවා. මේ වගේ තමයි ඉතර ප්‍රතිරෝධකයක් ඕම් 100 තියෙනවා නම් सरल विद्युत परिपथ सरलයි කියන්නේ මොකද්ද? सरलයි කියන්නේ ලේසි පහසු ඒ වගේ කතාවක් නෙන්නේ. ඔව්. सरल විද්‍යුත් පරිපථයක් කියන්නේ මේ වගේ දෙයක්. එක උපාංගයක් හෝ උපාංග දෙකක් අඩංගු වෙලා තියෙන ඊළඟට විද්‍යුත් ප්‍රභවයක් සහිත ආන් වගේ පරිපථයකට අපි කියනවා सरल විද්‍යුත් පරිපථය. ඒ කියන්නේ කෝෂයක් තියෙනවා. උපාංග එකක් හෝ දෙකක් ආන් ඒ වගේ පරිපථයකට අපි කියනවා सरल විද්‍යුත් පරිපථයක් කියලා කියනවා. එතකොට सरल විද්‍යුත් පරිපථ මම කීපයක් ඇඳලා පෙන්නන්නම් ඔයාලට. දැන් මෙහෙම එකක් ඇඳුත් අපි මේ පරිපථ අඳින්න දන්නවනේ පොඩි කාලේ ඉගෙන ගත්තානේ. මෙහෙම. දැන් මෙතන තියෙනවා මේ කෝෂයක්. කෝෂයක් තියෙනවා. මෙන්න ස්විච් එකක් වත් නැතුව මේ කෝෂයයි බල්බයයි විතරයි. මේක सरल විද්‍යුත් පරිපථයක්. හරිද? මේක सरल විද්‍යුත් පරිපථයක්. හරි? මේ අපිට කියන सरल විද්‍යුත් පරිපථ. දැන් සමහර කට්ටිය පරිපථ අඳිනකොට මෙහෙමත් අඳිනවා. හරි? මෙහෙම බල්බය දැම්මා. මෙහෙම කෝෂය දැම්මා. දාලා මේක මෙහෙම. හරි? කොහොම දාන්න එපා. ඔක ඇතයි. හද්ද ගැතයි. ඊයා. ඒ වගේ අඳින්න එපා. හරිද? මම පොඩි කාලේ මොනවද උගන්ලා තියෙනවා. නිවැරදිව ලස්සනට පරිපථ සටහනක් අඳිනකොට කොහොමද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය පරිපථ සටහනේ මේ සන්නායක කම්බි නැමෙන තැන. මේ හැම එකම අංශක 90ක කෝණයෙන් නැමෙන විදිහට හදා ගන්න ඕනේ. අංශක 90කින් නැමෙන විදිහට තමයි හදාගන්නේ. අපි අඳින්නේ එහෙම. ඒ විදිහට අඳින්න පුරුදු වෙන්න ඕනේ. හරිද? කවුරු කොහොම කිව්වත් ඔයාලා මේ වැඩේ මේ විදිහට කරන්න. හරි? ඒක තමයි නිවැරදි සහ පිරිසුදු පැහැදිලි ක්‍රමය. දැන් මේක सरल විද්‍යුත් පරිපථයක්. දැන් තව ගන්න පුළුවන් අපිට මේ सरल විද්‍යුත් පරිපථයේ ඕන තව පොඩ්ඩක් අපිට මෙතනට දාන්න පුළුවන් ස්විච් එකක්. දැන් මේ ස්විච් එක ඇදලා තියෙන්නේ. නේ? ස්විච් එක ඇදලා තියෙන්නේ. ස්විච් එක ඇදලා කියන්නේ සර්කිට් එක විවෘතයි. පරිපථයේ විවෘතයි. ඕපන් සර්කිට් එකක් කියලා කියන්නේ ඕපන් සර්කිට්. මේ පරිපථයේ දැන් විවෘතයි. ඇරිලා තියෙන්නේ. මේක අපි වහනවා කියන්නේ සංවෘත කරනවා. මේක වහනවා කියන්නේ. වැහුව කියන්නේ සංවෘත කරනවා. එහෙම නැත්නම් අපි මේකට කියන්නේ ඔන් කරනවා. දැන් මේක ඕෆ්. මේක ඕෆ්. හරි? ඕෆ් කියන එක කියන්න පුළුවන් විවෘතයි. එහෙම නැත්නම් ඔව් මේක ඕපන් කියලා කියන්න පුළුවන්. අනේ ඕෆ් කරලා තියෙන එහෙම විවෘත කරලා තියෙන්නේ. එහෙනම් දැන් මේක අපි මෙහෙම ගත්තොත් මේක පරිපථය දැන් මේක මෙහෙම ස්විච් එක මෙහෙම පහළට දැම්මොත් එතකොට කියන්නේ මොකද්ද? මේක ඕන් කරලා තියෙනවා. ඕන් කරලා තියෙනවා වාසායනක. එහෙම නැත්නම් සංවෘත කර ඇත. සංවෘත කියලා ලියලා ඔහොම අපිට ගන්න පුළුවන්. නේද? එහෙනම් බලමු सरल විද්‍යුත් පරිපථ. सरल විද්‍යුත් පරිපථයක් තියෙනවා. නිතරම ඔයාලා ගෙදර තියෙන එකක් තමයි විදුලි පන්දම. විදුලි පන්දම කියන්නේ ඇත්තටම सरल විද්‍යුත් පරිපථයක්. ඒක තියෙන්නේ කෝෂ දෙකක් හෝ තුනක් තියෙනවා. ඊට පස්සේ ස්විච් එකක් තියෙනවා. බල්බයක් තියෙනවා. මහා ලොකු දෙයක් නැහැ. ස්විච් එකයි බැටරියයි අදාළ කෝෂය එහෙම බැටරි ඊට පස්සේ බල්බේ තියෙනවා. ඊට පස්සේ දැන් අලුතෙන් එන වර්තමානයේ ඒවා පොඩ්ඩක් සංකීර්ණ වෙලා තියෙනවා. මොනවද ඒක? රීචාර්ජබල්. ඒ කියන්නේ නැවත ආරෝපණය කරන්න පුළුවන්. ආරෝපණය කරන්න පුළුවන් එකේ පොඩ්ඩක් ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය කරන පරිපථයක් තියෙනවා. ඒක පොඩ්ඩක් සංකීර්ණයි. අනිත් සියලුම දේවල් සරල පරිපථ. අපි ගමු ආරෝපණය කළ හැකි විදුලි පන්දමක් නෙමෙයි. අර සාමාන්‍ය වියලි කෝෂ යොදාගෙන අපි පාවිච්චි කරන විදුලි පන්දමක් අපි ගමු. ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ කඩේ තියෙන මේ වගේ මේ තියෙන මේ සාමාන්‍ය වියලි කෝෂ මේ වගේ වියලි කෝෂ දෙකක් භාවිත කරලා දැල්ව ගන්න අපි විදුලි පන්දමක් ගමු. ඒ විදුලි පන්දමක් ගත්තොත් ඒ විදුලි පන්දමේ මෙන්න මෙහෙම ඉස්සරහා මුහුණත කොටස තමයි මේ තියෙන්නේ. මේ ඉස්සරහා මුහුණත කොටස. මේක ඉස්සරහා විදුලි ආවරණයක් තියෙන්නේ. විදුලි ආවරණයක් තියෙන්නේ. මෙතන තියෙනවා මේකේ විදුලි බුබුල.
දැන් මේවා ඇත්තටම තියෙනවද කියලා ඉතින් ගෙදර තියෙන ටෝච් එක ගලවලා බලන්න ඕන. ගෙදර තියෙන ටෝච් එක ඉතින් ගලවලා බලන්න. මම නම් එපා කියන්නේ නැහැ. මම කියන්නේ ඕවා ගලවලා බලන්න ඕනේ ඇත්තට. ඒකට ගෙදරට ගෙනාව අලුත්ම ටෝච් එක ගලවන්න යන්න එපා. එහෙම නෙමෙයි. පරණ එකක්. හයිට පාවිච්චි කරන්න බැරි එකක්, කැඩිලා තියෙන එකක්, හිටපු ගාමපත් වෙනවා, හිටපු ගාමපත් වෙන්නේ නැති. ඒ වගේ ටෝච් තියෙනවනේ. ඒවා එකක් ගලවලා බලන්න. එතකොට සමහරට ඔයාලට ඒක හදන්නත් පුළුවන් මේ. ඒක දිහා බලලා හදන්න පුළුවන්. දැන් මේකේ මේ විදුලි බල්බයේ පිටිපස්සෙන් තියෙනවා මේ විදිහට. මම වෙන පාටින් හදලා පෙන්නන පරාවර්තකය කියලා එකක්. ඒ කියන්නේ මේ ආලෝකය පරාවර්තනය වෙන්නේ. ඒ කියන්නේ මේ බල්බෙන් පිටිපස්සට එනවනේ ආලෝකය. හරිද? අපි ටෝච් එකේ ඉස්සරහටනේ ආලෝකය නිකුත් කරන්න ඕනේ. මේ බල්බෙන් පිටිපස්සට ආලෝකය නිකුත් වෙනවා. මේක ඉස්සරහට යොමු කරගන්න මේ පරාවර්තකයක් තියෙනවා. කණ්ණාඩියක් වගේ. පරාවර්තකය. දැන් එතකොට මෙයාට කොහොමද දැන් විදුලිය ලැබෙන්නේ? මේක මේ බඳ කොටස මේ තියෙන බඳ කොටස මේක ඇතුලේ තියෙනවා වීලි කෝෂ. වීලි කෝෂයේ තියෙන්නේ මෙන්න මෙහෙම. ඊළඟ ධනාග්‍රය මෙන්න ඍණාග්‍රය. මට කියන්නේ මේ වීලි කෝෂ සම්බන්ධ කරලා තියෙන මොන ආකාරයකටද කියලා. මේක දිහා බලනකොට කියන්නේ මේ වීලි කෝෂ සම්බන්ධ කරලා තියෙන මොන ආකාරයකටද කියලා කියන්න ඕනේ. කියන්නේ නැහැ නේද ඔබ? ශ්‍රේණිගත ආකාරයෙන් මේකේ මේ විදිහට පිටිපස්සෙන් ආවරණය තියෙනවා. මේ විදිහට ස්ක්‍රීන් එකක් දුන්නක් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් කොහොමද මේ ධනාග්‍රය නම් මේ බල්බෙට හේතු වෙලාම තියෙනවානේ. ඍණාග්‍රය කොහොමද ඉන්නේ? මේක ඇතුලේ තියෙන ලෝහ පටියක්. මේ ලෝහ පටිය මෙතෙන් දැන් ආවිල්ලා මේ බඳට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ලෝහ පටිය මෙහෙම එනවා මේ ඇතුලේ. අරක මං ගියා ඊයෝසේ ඉතියාක බාය කරලා මම පස්සේ ටිකක් කරේ වල කොහොමද ඒක බලන්නේ කවුද කතා කරන්නේ? මෙතන තමයි ස්විච් එක තියෙන්නේ. මෙතන ස්විච් එක තියෙනවා. මේ ලෝහ තාඩුවක් තියෙන්නේ අවශ්‍ය වෙලාවට විතරක් ස්පර්ශ කරන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. මෙන්න මේව මේ ඔයාලා කොයි කියුට් එකේ තියෙන රූපය බලනවා ඒක පේනෙයි. මෙතන තමයි ස්විච් එක දාලා තියෙන්නේ. මෙන්න මේ තහඩු ටික ගෑවිලා නැහැ. මෙතන. මේ ඔයාලට යන්තම් පේනවාටි. මේක ස්විච් එක දානකොට මේ තහඩුවේ මේක ගෑවෙනවා. එතකොට මේ තහඩුව කෙලින්ම සම්බන්ධයි මෙයාගේ මේ වටේ තියෙන අග්‍රයට. දැන් ස්විච් එක අපි ඔන් කරනවා කියලා මේක තද කරපු ගමන් මොකද වෙන්නේ? ධන අග්‍රේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් මෙහෙම රවුමින් ඇවිල්ලා මේ ඍණාග්‍රේ මෙයාට සම්බන්ධ වෙනවා. එතකොට මෙයා විදුලිය මේ බල්බේ දැල් වෙනවා. දැල් වුණාට පස්සේ මෙයාගේ ආලෝකය මෙයාගේ මෙහෙම ඉදිරියට නිකුත් වෙනවා. මේ විදිහට නිකුත් වෙනවා ඉස්සරහට යන ටික එහෙම යනවා. මෙහෙම මේ පිටිපස්ස යන ආලෝකය මෙහෙම ගිහිල්ලා මෙයාගේ වැඩිලා මෙහාට යනවා. මේ ආලෝකය මෙහෙ වැඩිලා මෙහි යනවා. මේකල මෙහෙ වැඩිලා මෙහාට යනවා. මෙහෙ වැඩිලා මෙහෙම යනවා. එතකොට ආපස්සට යන ආලෝකය මේ පරාවර්තකය නිසා ඉදිරියට යොමු වෙනවා. ඕක තමයි ඕක තමයි විදුලි පන්දමේ ක්‍රියාකාරීත්වය තමයි ඔය තියෙන්නේ. දැන් මේකට අපිට පරිපථයක් අඳින්න තියෙනවා. සරල පරිපථයක්. කොහොමද තියෙන්නේ? ශ්‍රේණිගත කෝෂ දෙකක් තියෙනවා. නේ? ශ්‍රේණිගත කෝෂ දෙක. ඉතින් අපි ශ්‍රේණිගත කෝෂ දෙක මෙහෙම අඳිනවා. නේ? මම දාලා පිටිපස්සට ඍණාග්‍රයෙන් තිබ්බේ. ඍණාග්‍රයේ පිටිපස්සට මෙන්න ධනාග්‍රය. කෑ ගන්න එපා.
දැන් ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මේක එකාග්‍රයක් බල්බයට සම්බන්ධයි මෙතන. අනිත් එක මේ පැත්තෙන් එනවා මෙහෙම. මෙහෙම ඇවිල්ලා මෙතන තියෙන ස්විච් එක. ඕනම සම්බන්ධයි. ඕක තමයි පරිපතේ. දැන් ඔයාලගේ ටියුට් එක ඇඳලා තියෙන පරිපතේ නම් කෙලින්ම මේ කෝෂ දෙක රූපෙම ඇඳලා ඇති. මේක තමයි නියම පරිපතේ. හරි සංකේත පමණක් යොදාගෙන අඳව පරිපතේ තමයි මේක. ඒක ඔයාලා ටියුට් එකේ ඇඳලා නැහැ. එතකොට ඒ ඉඳ තියෙන තැනකින් මේ පරිපතෙත් එතන ඇඳ ගන්න දැන් ඔයාලා. ටියුට් එකේ මෙතන මේ පරිපතෙත් මෙතන එතන ඇඳ ගන්න. ටියුට් එක ඔය තියෙන තැන. දැන් ටියුට් නැති අය ඇති. ටියුට් එක ගම දන්නේ නැහැ සමහර මොකක්ද ඒක. නේද? අලුතෙන් ආපු අය ඉන්නවනම් ටියුට් නැතුව ඇති. එයාලා මෙහෙමයි ටියුට් එකක් තියෙනවා. මාස්ටර් ටියුට් එකක් දෙන්නේ. ඒක තමයි ඒක මුදල් ගෙවලා අරගන්න ඕනේ. ඒක අරගත්තට පස්සේ තමයි අපි ඒකේ තමයි මේ කරගෙන යන්නේ. දැන් ටියුට් නැති අය ඉන්නවනම් දැනට පොතේ ගියා ගන්න. හරි? ඒකට එහෙම නැති අය ඉන්නවනම් මට කතා කරන්න. තව 8 වසර ටියුට් දෙකක් වගේ තියෙනවා. ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ ටික හරි. දැන් ඔයාලගේ ඔය ටික තියෙනවා. දැන් ඊට පස්සේ බලමු අපි ආලෝක අලංකරණය කියන කොටස තියෙනවා ඔයාලගේ ටියුට් එකේ. ආලෝක අලංකරණය. බලන්න. ආලෝක අලංකරණය. මෙන්න මෙහෙම කොටසක් ඇති. ඔන්න ඔය වගේ කොටසක් ඇති ඔයාලගේ ටියුට් එකේ. එතකොට ආලෝක අලංකරණය යොදාගන්නේ අපි දන්නවා විවිධ උත්සව අවස්ථාවලදී ආගමික අවස්ථාවලදී දැන් අපි දන්නවා පොයේට අපේ සෑය වටේ දාලා තියෙන ලස්සන බල්බ් එක දාලා තියෙනවා. ඊළඟට බෝධින් වහන්සේ වටේ අපි ලස්සන බල්බ් එක දාලා තියෙනවා. ලස්සන කරනවා. ගෙදර වෙසක් කූඩුපත්තු කරද්දී නිමිනිපත් වෙන විදිහට බල්බ් දානවා. ඒ වගේ විවිධාකාර දේවල් අපි කරනවා. උත්සව අවස්ථාවලදී තමයි ගෙදර වාටියක් තියෙනවා නම් නේද? අපි ලස්සනට ගස් වලට බල්බ් එක දාලා එදා රැයට ලස්සනට පේන්න පරිසරයේ ලස්සනට පේන්න අපි ඒක අලංකාරවත් කරනවා. එතකොට දැන් මෙතන දීලා තියෙනවා ඔයාලගේ ටියුට් එකේ දැන් ඔය රූප සටහනට අනුව අනිත් පැත්තේ පිටුවේ තියෙනවා ප්‍රශ්න කීපයක්. ඒකේ අයන්න P හා S කියන ස්විච් පමණක් වැසූ විට වසනවා කියන්නේ ඔන් කරනවා කියන්නේ. දැන් ස්විච් එක ඇරිලා තියෙන ඔක්කොම ඇරිලා තියෙන විවෘත වෙලා තියෙන්නේ. මේක වහනවා. එහෙම නැත්නම් සංවෘත කරනවා කියන එක තමයි අදහස. P හා S ස්විච් පමණක් වැසූ විට මොකද්ද නිරීක්ෂණය වෙන්න ඕනේ? මට කියන්න බලන්නකො දිහා බලන්න. P එකයි S එකයි. ඒ බල්බ වල පමණක් දැල්වේ. ඒ බල්බ වල විතරයි දැල් වෙන්නේ නේද? P ගෙන් ඍණාග්‍රය සම්බන්ධ වෙනවා ධනාග්‍රය දිගටම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඍණාග්‍රය සම්බන්ධ වුණාට විද්‍යුත් ධාරාව ගමන් කරන්න විදියක් නැහැ. S කියන ස්විච SRQ කියන ස්විච විවෘත නිසා S කියන ස්විච් එක විතරක් සංවෘත කරපු ගමන්ම A කියන බල්බ වල විතරක් දැල් වෙනවා. ඊළඟ අහනවා P හා R ස්විච් පමණක් වැසූ විට මොන බල්බ වල දැල් වෙන්නේ? බල්බ වල පමණක් දැල්වේ. බල්බ වල පමණක් පත්තුවේ. ඔව් B බල්බ වල ඒ කියන්නේ දෙවෙනි බල්බ වල විතරක් දැල් වෙනවා. ඊළඟ P හා Q ස්විච් පමණක් වැසූ විට මොකද්ද නිරීක්ෂණය? C බල්බ වල පමණක් බල්බ දැල්වේ. වල පත්තුවේ. විතරක් දැල් වෙනවා. එතකොට P ස්විචය විවෘත කළොත් P කියන ස්විචය විවෘත කළොත් මොකද වෙන්නේ? බල්බ කිසිවක් දැල්වෙන්නේ නැහැ. P කියන ස්විචය විවෘත කළොත් අනිත් ස්විච ඔක්කොම සංවෘත කරලා තිබ්බට වැඩක් නැහැ. හේතුව තමයි P ස්විචය විවෘත කරා කියන්නේ එයා ඍණාත්මක සම්බන්ධ වෙන්නේ නැති නිසා එක බල්බ වලක්වත් දැල් වෙන්නේ නැහැ. බල්බ සියල්ල දැල්වා ගන්න මොකද්ද කරන්න ඕනේ? PSR කියන සියලු ස්විච් වැසිය යුතුයි. right PSR කියන PQRS නේ ගත්තොත් PQRS කියන ස්විච් සියල්ලම අපි සංවෘත කරන්න ඕනේ. එහෙම නැත්නම් වසන්න ඕනේ. හරි. එතන ওই ටිකේ ওই නෝට් එකේ මොනවද ලියා ගන්න දේවල් තියෙනවද? කලින් එකේ එහෙම නෑ නේද? කලින් එකේ විදුලි පන්දම එකේ රූල් දෙකක් විතර තියෙනවා ලියන්න. එනේ ලියා ගන්න.
හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. නෑ සර්. හරි සර්. හරි සර්. හරි සර්. සර්. හරි ඉවරයි නේද? ඊළඟ කොටස ගන්න හරි, sir. බලන්න. ඊළඟ කොටස කරමු. හොඳයි. අපිට ඊළඟට තියෙන්නේ ධාරා පාලන උපාංග. ධාරා පාලන උපාංග. ධාරා පාලන උපාංග කියන්නේ පරිපථයක් තුලින් ගන්න විද්‍යුත් ධාරාව අපිට අවශ්‍ය විදිහට හසුරවා ගන්න ඕනේ. සමහර අවස්ථාවල පරිපථයක් තුලින් ගන්න විද්‍යුත් ධාරාව අපිට නවත්තන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමුකෝ ගෙදර වයරින් එක. එහෙනම් පරිපථයේ ගන්න විද්‍යුත් ධාරාව නතර කරේ නැති වුණොත් වෙන්නේ මොකද්ද? අපිට විදුලි සැර වදින්න ඉඩ තියෙනවා. නේද? එහෙම නැත්නම් පරිපථයේ ක්‍රියාත්මක නොකර තියන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ටෝච් එක විදුලි පන්දම ඕෆ් කරලා තියන්න ඕනේ. එතකොට විද්‍යුත් ධාරාව ගලන්නේ නැති වෙන්න ඕනේ. නේද? අනවශ්‍ය අවස්ථාවලදී විද්‍යුත් ධාරාව ගලන එක නතර කරන්න ඕනේ. නේද? සමාන අවස්ථා තියෙනවා අපිට විද්‍යුත් ධාරාව ගමන් කරන එක පොඩ්ඩක් අඩු කරන්න ඕන අවස්ථා. සාමාන්‍ය ප්‍රමාණයට පොඩ්ඩක් අඩු කර ගන්න ඕනේ. හරි? අඩු කරපෙක නැවත වැඩි කරන්න ඕනේ. ආන් විදිහට ධාරාව පාලනය කරන්න ඕනේ. නේ? ධාරාව සම්පූර්ණ නතර කරන්නේ නැතුව ධාරාව පොඩ්ඩක් අඩු කරන්න, පොඩ්ඩක් වැඩි කරන්න ආන් ඒ වගේ අවස්ථා අපිට තියෙනවා. මෙන්න මේ විදිහට විද්‍යුත් ධාරාව පාලනය කිරීම සඳහා පරිපථ තුළ භාවිත කරන උපාංග තියෙනවා. හරිද? එහෙම උපාංග දෙකක් තියෙනවා. එහෙම උපාංග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්විච් කියලා කියන්නේ අපි. ස්විච් එහෙම නැත්නම් යතුරු. එකක් තමයි ස්විච්. හරිද? මේක ආචාර්ය චානල් දාන්න. ස්විච් කියලා කියනවා. ස්විච් කියලා කොහොමද කියනවා. හරි? ස්විච් එහෙම නැත්නම් යතුරු. යතුරු කියලා කියනවා මේක. කී එකක් කියලා. හරි? ඉංග්‍රීසියෙන් කියන්නේ ස්විච් කියලා තමයි කියන්නේ. හරි? ආයි තියෙනවා ප්‍රතිරෝධ. ආයි තියෙනවා ප්‍රතිරෝධක. රෙසිස්ටර්ස් කියලා කියන්නේ අපි. හරිද? ප්‍රතිරෝධක. ස්විච් එකක් මගින් කරන්නේ අවශ්‍ය වෙලාවදී ධාරාව ගලන එක නතර කිරීම. අවශ්‍ය විට ධාරාව ගැනීම නතර කරනවා. ස්විච් එකක් මගින් කරන්නේ. එහෙම නැත්නම් අවශ්‍ය විට ගලන ධාරාව නතර කරා වගේම නැවත ධාරාව ගැලීමට සලස්වනවා. ස්විච් එකක් මගින් ඔක තමයි කරන්නේ. ප්‍රතිරෝධකයක් මගින් කරන්නේ මොකද්ද? ධාරාව ගලන ප්‍රමාණය අඩු කරනවා. ප්‍රතිරෝධකයක් මගින් ධාරාව ගලන ප්‍රමාණය අඩු කරනවා. හරි? ධාරාව ගලන ප්‍රමාණය අඩු කරනවා. අඩු කරපුක නැවත ආය යථා තත්ත්වයටපත් කරගන්න අවස්ථාවක් තියෙනවා. හරිද? එහෙනම් අපි දැන් වෙන වෙනම බලමු. මේ ධාරා පාලන උපාංග වර්ග ටික. හරිද? පළවෙනි වර්ගය අපි බලන ස්විච් ගැන බලන්න. ඉස්සර තියෙන ටකන යතුර. ටකන යතුර කියන්නේ. හරි ටැප් කී කියලා කියන්නේ. ටකන යතුර වෙනවා ටැප් කී. හරිද? දැන් මේක තමයි ටකන යතුර. මේකට කියන්නේ ටකන යතුර. හරිද? මේක ටකන යතුර. එතකොට ඔයාලට පේනවා මෙතන මේ යතුර දැන් මේක නම් දෙමන් ටකන යතුරක්. ඒ කියන්නේ මේකෙන් අපිට ස්විච් එකෙන් කරන්ට් එක දෙන්න පුළුවන් මේ ටකන යතුරෙන් ලයින් දෙකකට. නේද? ටකන යතුරේ සිද්ධිය තමයි මෙන්න මේක. ඔයාලට පේනවා මෙන්න මේක ඉස්සිලා තියෙන්නේ. මේකත් එක්ක ස්පර්ශ වෙලා නැහැ. හරිද? මම මේක ස්පර්ශ කරොත් තද කරාම ආන්න ටැප් වෙනවා. දැන් ස්විචය සංවෘතයි. දැන් විදුලිය ගමන් කරනවා. දැන් බල්බය දැල් වෙනවා. මේක අතහැරිය ගමන් මොකද වෙන්නේ? ස්විචය දැන් ඕෆ් වෙනවා. මෙන්න මෙහෙම තද කරාම ඔන් වෙනවා. අතහැරියම ඕෆ් වෙනවා. පේනවනේ? මේ තහඩුව දුන්නක් වගේ තියෙන්නේ මේ තහඩුව මෙහෙම නැමු අත තිබ්බම පහත් වෙනවා. අතහැරියම ඉත් වෙනවා. එහෙම තියෙනවා.
දැන් මෙතනට ඕන මේ ස්විච් එකට ඕන මේක මේ ගානට අරගෙන මෙහෙම තද කරාම හරි මේ. එතකොට ඒක ස්විච් එක. මේක මෙහාට කරකවලා මෙතන එකට ගන්න පුළුවන් මේ. එතකොට තව එකක්. තේරුණාද? මේකට තමයි අපි කියන්නේ තකන යතුර. එහෙම නැත්නම් අපි කියනවා මේකට ටැප් කී කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ මේ තකන යතුර තද කරන් ඉන්න තුරු විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මේ තද කරන් ඉන්න තුරු ස්විච් එක ඔන් වෙලා. තද කරන් ඉන්න තුරු ස්විච් එක ඔන් වෙලා මේ. තද කරන් ඉන්න තුරු අතින් තද කරන් ඉන්න තුරු ස්විච් එක ඔන් වෙලා තියෙන්නේ. අතහැරපු ගාම මොකද වෙන්නේ? අනිස්සුණා. දැන් මේක ගෑවෙන්නේ නැහැ නේ මෙයත් එක දැක්ක නෙමෙයි. දැන් ගෑවෙන්නේ නැහැ පේනවද? දැන් ගෑවෙන්නේ නැහැ. මෙහාට ඕන මේ ස්විච් ඔන් කරන්න ඕන මෙහෙම තද කරා. දැන් ස්විච් ඔන්. ඒ කියන්නේ ස්විච් සංවෘතයි. හරිද? අතහරපු ගමන් ආනේක විවෘත වෙනවා. පැහැදිලිද? මෙයාගේ කවුද නම දාලා තියෙන්නේ ස්ටෙෆානි කියලා නේද? ස්ටෙෆනි. එයාගේ මයික් එකේ ශබ්දය එනවා. මයික් එක ඔන් කරලා ඉන්න එපා. ගෙදර ශබ්දය එනවා. එහෙනම් බලන්න දැන් මට මෙන්න මේකට උදාහරණයක් කියන්න. දැන් ටකන යතුර දැන් ඔයාලගේ ගෙදර මෙහෙම ස්විච් තියනවද කියන්නකෝ. මේ වගේ තහඩු කෑලි පේන්න එළියට පේන්න මෙහෙම ස්විච් ඔයාලා ගෙදර තියනවද? නෑ. නෑ ගෙදර නෑ. මේවා තියෙන විද්‍යාගාරවල. ඒ වුණාට මේ ස්විචේ සිද්ධාන්තය යොදාගෙන හදපු ස්විච් තියෙනවා ඔයාලා ගෙදර. ඔබාගෙන ඉන්න තුරු විතරක් ක්‍රියාත්මක වෙනවා. අතහැරියම ඕෆ් වෙනවා. කවුරු හරි මට කියන්න එහෙම ස්විච් එකක් ඔයාලා ගෙදර තියෙනවා. ගෙදර බෙල් එක නේද? ගෙදර බෙල් එක ඔබන් ඉන්න තුරු විතරක් වැඩ කරනවා. අතහැරිය ගමන්ම මොකද වෙන්නේ? එයා විසන්දි වෙලා බෙල් එක ක්‍රිය වෙනවා. එහෙනම් ඔයාලා ගෙදර තියෙන දොර තීනුව සමාන කරන්න පුළුවන් තකන යතුරට. දොර තීනුව කියන එක තකන යතුරට සමාන කරන්න පුළුවන්කමක් තියෙනවා. හරියනවා තකන යතුර ඔච්චරයි. ඔව්. ටිපර් එකක් උස්සනකොට මොකද්ද? ටිපර් එකක් උස්සනකොට මට තේරෙන්නේ නැහැ. ටිපර් එකක් උස්සනකොට ටිපර් එක උස්සනකොට ඔව් එතකොට ඒකනේ ඉන්නේ. එතන තියෙන්නේ ඔබාගෙන ඉන්න එක අල්ලන් ඉන්න එක ලිවර් එකක් නේ තියෙන්නේ නේද? ස්විච් එකක් නෙමෙයි. ඒකේ අදින එකක් තියෙන්නේ. ඔව් ඒක ලිවර් නේ ඒවා ස්විච් නෙමෙයි. ඒවා ලිවර් සිස්ටම්. ඒවා ඒවා ස්විච් නෙමෙයි ඒ ලිවර් එක දැම්මට පස්සේ ඇතුලේ තියෙන දැතිරෝධ වලින් ඒවා ගානට සෙට් කරලා ඊට පස්සේ ඔයිල් එක පම්ප් කරනවා හයිඩ්‍රොලික් පම්ප් එකට. හරි. ඊළඟට බලනවා පේනු යතුර. ඔන්න දෙවෙනි එක පේනු යතුර. ප්ලග් කී කියලා අපි මේකට කියනවා පේනු යතුර. පේනු යතුර කියන්නේ මේක. මේ තියෙන්නේ පේනුවට සම්බන්ධ කරන කූර. හරිද? මේක තමයි මේක ඇතුලේ තියෙන සිදුර. පේන සිදුරක් තියෙනවා. ඔයාලට පේනවද මේ සිදුර? දැන් මෙහෙම තිබ්බොත් ඔයාලට පේන්නේ. පේනවා සර්. මේ සිදුර නිසා බලන්න මේ සිදුර නිසා මේ පිත්තල කොටස් දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ නැද්ද? නෑ. සම්බන්ධ වෙලා නැහැ කියලා පේනවද ඔයාලට? මේ පිත්තල කොටස් දෙක එකට සම්බන්ධ වෙලා නැහැ. හරි? මේ පිත්තල කොටස් දෙක එකට සම්බන්ධ වෙලා නැහැ. දැන් එතකොට මේ කූර මේ සිදුර ඇතුළට දැම්මම මොකද වෙන්නේ? මේ තද කරාම දෙක සම්බන්ධ වෙනවා. දැන් මේ දෙක සම්බන්ධ වෙනවා. දැන් ස්විච් එක ඔන් ඕෆ්. මේ වෙලාවේ ස්විච් එක ඔන් වෙලා තියෙන ඕෆ් වෙලාද? ඔන් වෙලා. ඔන් වෙලා අපි කියන්නේ පරිපතේ එහෙනම් ස්විච් එක සංවෘත වෙලා. හරි? ස්විච් එක වහලා එහෙම නැත්නම් ස්විච් එක සංවෘත වෙලා කියලා කියනවා මෙතන. දැක්කද? මේ ගලවපු ගමන් මොකද වෙන්නේ? ස්විච් එක විවෘත වෙනවා. එහෙනම් පරිපතය විවෘත වෙනවා. හරිද? දැන් ඒක ටකන යතුරයි මේකේ තියෙන වෙනස මොකක්ද? ටකන යතුරේ මේකේ තියෙන වෙනස මොකක්ද? ටකන යතුර
අල්ලන් ඉන්න ඕන. අල්ලන් දැම්මට පස්සේ අල්ලන් ඉන්න ඕනේ හරියට හරි. ටකන යතුර කියන එක අතින් තද කරන් අල්ලගෙන ඉන්න ඕනේ. මේක එහෙම නෑ. ස්විච් එක දැම්මා යන්න පුළුවන්. මෙහෙම ස්විච් එක හයි කරා යන්න පුළුවන්. අපේ ගෙදර මේ වගේ ස්විච් වර්ග තියනවාද? ඒ කියන්නේ කූර ගහන්න ඕනේ නෑ. ස්විච් එක ඔන් කරාට පස්සේ ඔන් එකේම තියෙනවා. අපේ ගෙදර තියෙන හැම ස්විච් එකක්ම මේ වගේ නේද? ස්විච් එක තියෙනවා. ඔන් කරා ඔව් සර්. දෙකටම ඔන් එකේ නේ. එහෙනම් මෙන්න මේක තමයි ඊළඟට පේනු යතුර. මේක පේනු යතුර. හරිද? පේනු යතුර. එතකොට ඔන්න යතුරු වර්ග දෙකක් ඉගෙන ගත්තා. තව තියෙනවා ස්ලයිඩ් කී කියලා එකකුත් තියෙනවා. හරිද? දැන් ඒක ඔයාලට ඒක දාලා නැහැ සිලබස් එකේ. ඇයි කියලා මම දන්නේ නැහැ. මේකට සිංහල නම මම දන්නේ නැහැ. කී නයිස් කියලා කියන්නේ. මේක දැන් මේක නම් මේ දෙපැත්තට දැන් මේකේ තනි එකක් තියෙනවා මෙච්චරක් විතරක් තියෙනවා. මේ පැත්තේ නැතුව මේක නම් දෙපැත්තට මේ ස්විච් එක මෙහාට දාන්න පුළුවන් මෙහාට දාන්න පුළුවන්. හරිද? දැන් මේ අර අපි අර පරිපත්‍ය අඳින ස්විච් එක වගේ තමයි නේ. අපි මෙහෙම එකක් අඳින්නේ. මෙන්න එහෙම උස්සන් ඉන්න ඔහොම එකක් ඇඳලා තියෙන්නේ නේද? ඔන්න ඔය එකනේ තියෙන්නේ පරිපත්‍ය අපි අඳින්නේ. ස්විච් එක මේක මෙහෙම තිබ්බොත් ඕෆ් වෙලා තියෙන්නේ. තද කරාම මොකද වෙන්නේ? ඔන්න ඔහොම තිබ්බම ඔන් වෙනවා මේ පැත්තට බලන්නකො මේ. මේක මේ තහඩු දෙක අතරින් තමයි මේ තහඩුව ගමන් කරන්නේ මේක මේ. එතකොට එයා හිර වෙලා හිටිනවා. ඒකත් ඒ වගේ දැන් මේක දෙමන් ස්විච් එකක්. ඒ කියන්නේ මේ පැත්තට දාන්නත් පුළුවන් මෙහාට දාන්නත් පුළුවන් මේ. මෙහාට. මේක කී නයිස් කියලා තමයි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. මේක මට සිංහල නම හරියට මතක නැහැ. හරිද? ඒ කියන්නේ අපි පොත්වල ලියන්නේ කී නයිස් කියලාම තමයි ලියන්නේ මේක. පීයා යතුර කියලා වුණා කියන්න පුළුවන් එකක් නේ. ඔක පොඩක් හොයලා බලන්න. මේක ඔයාලගේ ටියුට් එකේ මම දාලත් නැහැ. ඔයාලගේ එකට හේතුව තමයි පොතේ මේක දාලා තිබෙත් නැති නිසා හැබැයි මම ඔන්න පෙන්නන්න එකක් ගෙනාවා. හරිද? එහෙනම් අපි යතුරු වර්ග ටික පොඩ්ඩක් ඉක්මනට ලියාගෙන ඊට පස්සේ බලමු අපි ප්‍රතිරෝධක වලට එමු. ඊළඟ ප්‍රතිරෝධක කියන්නේ මොනවද කියලා බලමු. හරිද? එහෙනම් මාතෘකාව තමයි ධාරා පාලන උපාංග යටතේ ස්විච් වර්ග දෙක ඉක්මනට ලියා ගන්න. දැන් ඔන්න ඔයාලා දන්නවා ධාරා පාලන උපාංග විදියට ස්විච් කියන එක ක්‍රියාත්මක වෙන ආකාරය දන්නවා. ස්විච් කියන එක දන්නවා. ඊළඟ වර්ගය තමයි ප්‍රතිරෝධක. ප්‍රතිරෝධකයා මගින් කෙරෙන්නේ එකම එක කාර්යය. මොකද්ද? එයාට පුළුවන්කම තියෙනවා ධාරාව අඩු කරන්න. ප්‍රතිරෝධක වලින් කරන එකම කාර්යය ධාරාව අඩු කිරීම. හරිද? ධාරාව අඩු කරනවා හැරෙන්න වෙන වැඩක් කරන්න බෑ. ඒ කියන්නේ ධාරාව වැඩි කරන්න බෑ ප්‍රතිරෝධකේ. ප්‍රතිරෝධකයකට පුළුවන්කම තියෙන්නේ එන ධාරාව අඩු කරන එක විතරයි. දැන් හිතන්නකෝ ඔයාලගේ ගෙදර කරාමයක් තියෙනවා. ටැප් ලයින් එකේ කරාමයක් හයි කරලා තියෙනවා. හරිද? ඔය කරාමේ විවෘත කරලා එන ජලපාර වේගය ඔයාලට වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. එහෙම දෙයක් කරනවා. ඔයාලා විවෘත කරලා වේගය වැඩි කරනවා, වේගය අඩු කරනවා කියලා එකක් කරනවා. හිතන්නකෝ වතුර දැන් ජල සම්පාදනයෙන් දෙන වතුර ප්‍රෙෂර් නැති දවසක. ඒ කියන්නේ සමහරට කට්ටිය ගොඩක් පාවිච්චි කරන එක්ක වතුර ඉවරේගෙන යන වෙලාවට වතුර එන වේගය අඩු වෙනවනේ. ඒ කියන්නේ ජල සම්පාදනයෙන් දෙන වතුර වේගය අඩු වෙනවා. ඒ අඩු වෙච්ච වෙලාවට ඔයාලා කොච්චර මේක පණ දාගෙන ඇරියත් එහෙන් දෙන වේගෙට වඩා වැඩි වේගයක් අපිට හදා ගන්න පුළුවන්ද? බෑ. බෑ සර්. එහෙනම් ප්‍රතිරෝධකෙත් ඒ වගේ. ප්‍රතිරෝධකෙත් ඒ වගේ විද්‍යුත් ප්‍රබලයෙන් ලබා දෙන ධාරාවක් තියෙනවනේ.
විද්‍යුත් ප්‍රභවයෙන් දැන් අපි දැන් මල් ළඟ මේ තියෙනවා මේ විදිහට කෝෂ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. දැන් මෙයාගෙන් ලබා දෙන යම් ධාරාවක් තියෙනවා. මේ ධාරාවට වඩා වැඩි ධාරාවක් ලබා ගන්න බෑ ප්‍රතිරෝධකය. සමහරු කියනවා ප්‍රතිරෝධකයක් දාගන්නේ මොනවාටද කියලා අහවම ධාරාව අඩු හෝ වැඩි කිරීමට කියනවා. ධාරාව අඩු කරන්න හරි වැඩි කරන්න හරි කියනවා. වැරදි ඇත්තට මේක. ඇයි ඒ? ප්‍රතිරෝධකයක් මගින් කරන්නේ පරිපථය තුලින් ගන්න ධාරාව අඩු කිරීම. වැඩි කිරීම කියලා ලියන්න එපා කවදාවත්. කවුරු කොහොම කියලා දුන්නත් ඔයාලා ලියන්න එපා වැඩි කිරීම කියලා. මේ හරිද? මතක තියාගන්න. එතකොට ප්‍රතිරෝධකයක් මගින් කරන්නේ පරිපථය තුලින් ගන්න ධාරාව අඩු කරන එක. ඒක ඇත්තටම මෙහෙම වෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ඒක ඇත්තටම මෙහෙම වෙනවද කියලා බලන්න පුළුවන් අපිට. මම කැමරාව පහත් කරලා ඔයාලට පෙන්නන්න. හරි? වෙලාව ඇති නේද? 10යි 8යි 17යි විනාඩි. හරි. දැන් මෙතන යන්නේ එහෙම ගහලා තින්නේ ඇයි කියලා අහන්න එපා. ඒක වෙන වෙන වැඩවලට තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ ඔයාලා දැක්ක ගිය සතියේ ශ්‍රේණිගතව සම්බන්ධ කරපු ප්‍රතිරෝධක පද්ධතියක් තමයි මේ තියෙන්නේ. හරිද? කෝෂ පද්ධතිය. ශ්‍රේණිගතව සම්බන්ධ කරපු කෝෂ පද්ධතියක් තියෙනවා. හරිද? මම දැන් පොඩ්ඩක් නැමිලා තමයි කතා කරන්නේ ඔයාලට පේන්නේ විදියට. ඉස්සරහින් ස්ක්‍රීන් එක දිහා බලද්දි ඔයාලට පේන්නේ මම උඩ බලන් ඉන්නවා වගේ. හරි. මේ තියෙන්නේ ශ්‍රේණිගතව සවි කරපු කෝෂ දෙකක්. හරි? මේ කෝෂ දෙකෙන් මම විදුලිය ලබා ගන්නවා මේ LED පහන. ඔන්න බලන්න විදුලිය ලබා ගත්තම ඔයාලට පේන්නේ මේ LED පහන යම්කිසි දීප්තියකින් දැල්වෙනවා නේ. පේනව නේද? මේ LED පහන යම් දීප්තියකින් දැල්වෙනවා. මම දැන් වැඩක් කරනවා මම මෙයාට ප්‍රතිරෝධකයක් හරහා මෙයාට ධාරාව ලබා අපේ. මේක තමයි මල් ළඟ තියෙන ප්‍රතිරෝධකය. මේ තියෙන ප්‍රතිරෝධකය. හරිද? ප්‍රතිරෝධකේ පැහැදිලිව පේන්නේ නැහැ මේක නිසා වෙන බලන්න. මේක තමයි ප්‍රතිරෝධකයේ කියන උපාංගය. මේ තියෙන්නේ ප්‍රතිරෝධකයේ කියන උපාංගයෙන් කරන්නේ මොකද්ද? පරිපථය තුළින් ගන්න විද්‍යුත් ධාරාව අඩු කිරීම. දැන් මේ ප්‍රතිරෝධකයට පුළුවන් දැන් මේක බැලුවොත් එහෙම ඕම් 10000ක ප්‍රතිරෝධකයක් මේ ඕම් 10000. හරි? ප්‍රතිරෝධයමයින ඒකකයේ ඕම්. මෙතන ඕම් 10000ක ප්‍රතිරෝධකයක් තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නනවා මේ ප්‍රතිරෝධකය හරහා මෙයාට විදුලිය ලබා දුන්නොත් මේ ප්‍රතිරෝධකය හරහා විදුලිය ලබා දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා බලමු. මම මෙතනින් දැන් මේ වයර් එක ගලවලා අයින් කරලා මෙතෙන්ට වෙන ක්ලිප් එකක් ගහනවා. හරිද? වෙන ක්ලිප් එකක් ගහලා ඔයාලා බලාගෙන ඉන්න මේ තියෙන්නේ බල්බය මේ LED පහන මේ තියෙන්නේ. දැන් LED පහන වලට පේන විදිහට මම සකසන්නම්. මම හිතනවා ඔයාලට පේනවා. දැන් මම මේ දෙක එකට සම්බන්ධ කරොත් ඔන්න ඔයාලට හොඳ ලස්සනට මේක දීප්තිමත්ව දැල්වෙනවා පේනවනේ. මේක හොඳට දැල්වෙනවා පේනවා. මම දැන් මේ දෙක අතරට මේ ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. මේ ප්‍රතිරෝධකය සම්බන්ධ කරනවා. මේ ප්‍රතිරෝධකය සම්බන්ධ කරාම ප්‍රතිරෝධකය මගින් කෙරෙන්නේ විද්‍යුත් ධාරාව අඩු කිරීමනේ. සම්බන්ධ කරා. දැන් බල්බය දැල්වෙනවා පේනවද ඔයාලට? LED එක දැල්වෙනවා පේනවද? නෑ සර්. නෑ සර්. පේන්නේ නෑ සර්. ඇයි ඒ පේන්නේ නැත්තේ? එහෙනම් ඔයාලගේ ඇස් පේනවා සර්. හරි. ඔන්න දැන් බලන්න මේක දිහා බලන්න LED පහන දිහා බලන්න. මම මුලින්ම ප්‍රතිරෝධය නැතුව මේක සම්බන්ධ කරලා පෙන්නනවා. ප්‍රතිරෝධය නැතුව. කොහොමද හොඳ එළියක් පේනව නේද? ඔව් සර්. ප්‍රතිරෝධය අයින් කරා. ප්‍රතිරෝධක අයින් කරා. නෑ මේ මොකද නිකන් මේක දැන් ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. ඒ ප්‍රතිරෝධක අයින් කරලා පෙන්නේ දැන් ප්‍රතිරෝධකය හරහා. ආන්න. පේනවද? අඩුයි. කොහොමද දීප්තිය? අඩුයි. දීප්තිය අඩුයි. ප්‍රතිරෝධකේ නැතුව ලොකු දීප්තියක් තියෙන බලන්න මේ ප්‍රතිරෝධකේ නැතුව දැන් ප්‍රතිරෝධකේ හරහා නෙමෙයි කරන්ට් එක එන්නේ මේ ප්‍රතිරෝධය හරහා නෙමෙයි එන්නේ ප්‍රතිරෝධකේ නැතුව අඩු දීප්තියක් තියෙන්නේ ප්‍රතිරෝධය හරහා එනකොට වැරදෙනවා මට කියන එක වරදිනවා ඔච්චර ප්‍රතිරෝධය නැතුව තියෙද්දි වැඩි දීප්තියක් තියෙනවා දැන් ප්‍රතිරෝධකේ හරහා නෙමෙයි එන්නේ ප්‍රතිරෝධකේ නැතුව තියෙද්දි වැඩි දීප්තියක් තියෙනවා ප්‍රතිරෝධකේ හරහා එනකොට අඩු දීප්තියක් දකින්න ලැබෙනවා ඒ කියන්නේ ප්‍රතිරෝධකය මගින් මොකක්ද වෙලා තියෙන්නේ
දීප්තිය අඩු කරන නෑ දීප්තිය අඩු කරන එක වැරදි. විද්‍යුත් ධාරාව අඩු කරලා විද්‍යුත් ධාරාව අඩු කරනවා. ප්‍රතිරෝධය මගින් දීප්තිය අඩු කරනවා කියලා කිව්වොත් එහෙම වැරදි. ඔන්න ඔයාලා කරන වැරදි වැඩ ඔය. විභාගය කියලා ලියන්නේ ඒක තමයි. ප්‍රතිරෝධකයක කාර්යය ලියන්නේ කොහොම බල්බයක දීප්තිය අඩු කිරීම. සම්පූර්ණයෙන් වැරදිනේ. ලකුණු දෙන්නේ නැහැ. හරිද? ප්‍රතිරෝධකයක් නැතුව තියෙද්දී වැඩි ධාරාවක් යනවා. ඒ නිසා දීප්තිය වැඩි. ප්‍රතිරෝධකයක් එක තියෙනකොට මොකද වෙන්නේ? ප්‍රතිරෝධකයක් එක තියෙද්දී අඩු ධාරාවක් යන්නේ. ඒ නිසා දීප්තිය ධාරාව අඩු වෙනවා. දීප්තිය අඩු වෙනවා. ධාරාව අඩු නිසා තමයි දීප්තිය අඩු වෙන්නේ. හරි? පැහැදිලි වුණාද? ඔව් සර් right. අපි එහෙනම් ප්‍රතිරෝධක කියන එක අපි ඉක්මනට ලියා ගමු. ප්‍රතිරෝධක කියන ටිකේ මම හිතන්නේ ලියා ගන්න දේවල් ටිකක් තියෙනවා නේද? ඒක ඉක්මනට ලියා ගමු. හරි එතකොට මේ ප්‍රතිරෝධය කියන එක මනින්න ඒකකයක් තියෙනවා. ප්‍රතිරෝධය මනින්න තියෙන ඒකකය තමයි ඕම් කියලා කියන්නේ. ඕම්. මේකේ අක්ෂරය ඕමේගා කියන අක්ෂරය. ග්‍රීක හෝඩිය අකුරා නිකන් පයන්න අනිත් පැත්ත හැරෙව වගේ මේකට කියන්නේ ඕමේගා. ඕමේගා අක්ෂරය. ඒකට අපි හිතමුකෝ ප්‍රතිරෝධය ඕම් 10 කියලා. එහෙනම් ඒක ලියන්නේ 10යි. ඕම් 10. දැන් උඩ මෙහෙම දෙයක් තියෙනවා. අර අපි දන්නවා ග්‍රෑම් 1000 කිලෝග්‍රෑම් එකයි නේද? ආන් මේ විදිහට ඕම් 1000 කිලෝ ඕම් එකයි. මේ ඕම් 1000 සමානයි 1යි කිලෝ ඕම් නේ. ග්‍රෑම් 1000 කිලෝග්‍රෑම් එක වගේ ඕම් 1000 කිලෝ ඕම් එකයි. තව එකක් තියෙනවා කිලෝ ඕම් 1000. කිලෝ ඕම් 1000 මෙගා ඕම් එකයි. සාමාන්‍යයෙන් ප්‍රතිරෝධය මයින්කොට ඕම් වලට වඩා අඩුව මයින් එකක් නැහැ. ඒ කියන්නේ ඕම් එකට වඩා අඩුව මැනලා වැඩක් නැහැ. දශම ගණන් තියෙනවා. මිලි ඕම් එහෙම එකක් නැහැ. හරිද? එහෙම ප්‍රතිරෝධය ගණන් කිරීමක් කරන්නේ නැහැ. හරිද? ඊළඟට කිලෝ ඕම් ගත්තට පස්සේ කිලෝ ඕම් මෙගා ඕම් වලට ආවට පස්සේ එතනින් එහාට මෙගා ඕම් වලින් පස්සේ මෙගා ඕම් 1000 ඕනනම් ගන්න පුළුවන් ටෙරා ඕම් එකයි. එහෙම ඒව නැහැ. එච්චර අධික ප්‍රතිරෝධය කියලා එකක් නැහැ. කියන්නේ අධිකම ප්‍රතිරෝධය කියන්නේ මේ වාතය හරහා විදුලිය ගමන් කරන්න බෑනේ. ඒ වගේ තියෙන ප්‍රතිරෝධයක්. ඒවත් මෙගා ඕම් වලින් තමයි මයින්ඩ් පුළුවන්. ඒ කියන්නේ මෙගා ඕම් වලට වඩා වැඩි ලොකු ඒකකයක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඕම් වලට වඩා අඩු ඒකකයක් ගැන අපි කතා කරන්නේ නැහැ. හරිද? ඒකට ඕම්, කිලෝ ඕම්, මෙගා ඕම් කියන ඒකක විතරයි තියෙන්නේ. ඕම් 1000 මේ කිලෝ ඕම් එකයි. කිලෝ ඕම් 1000 මෙගා ඕම් එකයි. හරිද? එතකොට දැන් මේ ප්‍රතිරෝධය, ඒ කියන්නේ ප්‍රතිරෝධයක් ඇති කිරීම සඳහා විද්‍යුත් පරිපථ තුලින් ගලන ධාරාවට බාධාවක් ඇති කිරීම සඳහා හදපු උපාංග තියෙනවා. ওই උපාංග වලට තමයි අපි කියන්නේ ප්‍රතිරෝධක. ඒ හදපු උපාංග වලට කියන නම තමයි ප්‍රතිරෝධක. මේ ප්‍රතිරෝධක වර්ග කීපයක් තියෙනවා. මේ ප්‍රතිරෝධක වර්ග කීපයක් තියෙන එකක් තමයි ස්ථිර ප්‍රතිරෝධක. එකක් ස්ථිර ප්‍රතිරෝධක. ඒ කියන්නේ යාගේ තියෙන ප්‍රතිරෝධියගේ වෙනස් කරන්න බෑ. අපි කඩෙන් ගත්තොත් ඕම් 10ක ප්‍රතිරෝධකයක්. හරිද? ඕම් 10ක ප්‍රතිරෝධකයක් ගත්තොත් ඒක ඕම් 10ම තමයි. දෙකට කඩලා පහේ දෙකක් හදාගන්න බෑ. හරි? ඒක කෑලි කඩ එහෙම ගන්න බෑ. දැන් ඔයාලගේ රුපියල් 100 කොලයක් තියෙනවා නම් ඕකෙන් 50ක් කාටද දෙන්න ඕන නම් දෙකට කපලා එක්කෙනෙකුට භාගයක් ඉතර භාගයක් ගත්තොත් වැඩක් නැහැ. කාටවත් නැතිලා යනවනේ. ආන් මේ වගේ තමයි ස්ථිර ප්‍රතිරෝධකයක් ඕම් 100 තියෙනවා නම් ඒක 50ක් හදා ගන්න ඕන කියලා දෙකට කැඩුවොත් එහෙම එකක්වත් නැති වෙලා යනවා. හරිද? එහෙනම් ස්ථිර ප්‍රතිරෝධක කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන ස්ථිර අගයක් තියෙනවා. ඒ අගය අපිට වෙනස් කරන්න බෑ. ඒක ස්ථිරවම තියෙනවා. තව එකක් තියෙනවා විචල්‍ය ප්‍රතිරෝධක. විචල්‍ය ප්‍රතිරෝධක කියලා තව එකක් තියෙනවා. variable resistance කියලා අපි කියන්නේ. මේක fixed, මේක variable. variable resistance එකක් කියන්නේ නිසා අපි දානවා VR කියලා දානවා. වෙනස් කරන්න පුළුවන් විචල්‍ය ප්‍රතිරෝධක. එයා අපිට ඕන විදිහට කරකවලා වෙනස් කරන්න අපි තුමු කිලෝ ඕම් 10ක variable resistor එකක් තියෙනවා. ඒකෝර අපිට පුළුවන් කිලෝ ඕම් 10 කියන ඕම් 10000යිනේ.
ඒතකොට මෙයා සාමාන්‍ය ඕම් එකේ ඉඳන් ඕම් 2 3 ඕම් 100 200 300 ඕම් 1000 2000 3000 එහෙම වැඩි කරගෙන ඕම් 10000 දක්වා අඩු වැඩි කරගන්න පුළුවන් ධාරා. ධාරා නෙමෙයි ප්‍රතිරෝධය. ඊළඟ තමයි තුන්වෙනි එක ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. ඒ කියන්නේ ආලෝක තීව්‍රතාව අනුව ප්‍රතිරෝධයගේ වෙනස් කරගන්න ප්‍රතිරෝධක තියෙනවා. ඒවට කියන අපි ආලෝක සංවේදී ප්‍රතිරෝධක. එහෙනම් අපි ප්‍රතිරෝධක සහ ඉතින් එහාට තියෙනවා විදුලි උපකරණ, ධාරාවේ චුම්බක ඵලය, ධාරාවේ රසායනික ඵලය. ඔය කොටස් ටික අපි ලබන බදාදා කොහොම හරි පාඩම ඉවර කරමු. එතකොට ඔයාලගේ ටියුට් එක අර මම කියපු විදිහට සැප්තැම්බර් මාසේ ටියුට් එක බුත්තල පන්තින ළමයි එන්න අපේ ගෙදරට උදේ 8ත් හවස 4ත් අතර කාලය තුල විතරක් එන්න ඇවිල්ලි වෙරලා අරගන්න පුළුවන්. හෙට නෙමෙයි ඉරිදායින් පස්සේ ගන්න පුළුවන්. ඊළඟට පැල්ලස්ස සහස්‍රයකට යන කට්ටියට ඉරිදා උදේ ඉරිදා දවසින් පස්සේ අනුරසරේ කතා කරගෙන සර් ඉන්න වෙලාව බලලා ඕන වෙලාවක ඒක අරගන්න පුළුවන්. ඒ අතර අර මම කලින් කිව්වා වගේ නිරෝධයන වෙච්ච අය ඉන්නවනම් ගෙදර කවුරු හරි පොසිටිව් වෙලා එයාට කියලා එළියට බහින්න බැරුව ඉන්නවනම් එහෙම අය කෝල් එකක් දෙන්න. එතකොට පුළුවන් ක්‍රමයක් මම සපසන්නම් එකක් ඒ ටියුට් එක ලබා දෙන්න. හරි එහෙනම් අපි අද පන්ති රසට ගමු. ඔක්කොටම